අද අපේ සංවාදයේ අපි ප්‍රධාන මාතෘකා 3ක් ඔස්සේ කරන්න බලාපොරොත්තු වෙනවා. මේකේ එක මාතෘකාවක් එක කාරණයක් තමයි මේ බල ශක්තිය අර්බුදය. මේක අපිත් අපේ වැඩසටහන් වල කියන දෙයක් තමයි මේ තියෙන තත්වයක් එක්ක අපිට පේන මානේ බල ශක්තිය අර්බුදයක් තියෙනවා කියන එක. දෙවෙනි කාරණය තමයි මෙවර අයවැය. තුන්වෙනි කාරණය තමයි රාජ්‍ය සේවය. ඉතින් මේ ප්‍රධාන කාරණා තුන ඇසුරේ අද සංවාදයේ ගෙනියන අපේ වැඩසටහනට අපි ආරාධනා කළා ප්‍රොෆෙසර් රොහාන් සමරජීවට. අයිබන් ප්‍රොෆෙසර්. අයිබන්. ඔබතුමාව අපේ ප්‍රේක්ෂකාගාරයට නම් ඉතින් අලුත් මුහුණුවරක් නෙවෙයි. ප්‍රොෆෙසර් පහුගියදා මුදල් ඇමතිතුමා කිව්ව මේ රාජ්‍ය සේවය රටට බරක් කියන කතාව අපි දන්නවා මේක දේශපාලනිකව අමාරු කතාවක්. හැබැයි මේ කතාව අපිත් පිළිගන්නවා. අපිත් එකඟ වෙන තැනක් තියෙනවා. ඒ කියන්නේ අපිත් අපේ වැඩසටහන් වල කියලා තියෙන දෙයක් තමයි අපේ ලංකාවේ මේ මිලියන 1.6කට ආසන්න මේ රාජ්‍ය සේවය ඇත්තටම රටට බරක්. ඒ කියන්නේ රටේ අයවැයෙන් විශාල ප්‍රමාණයක් වෙන වෙනවා මේ රාජ්‍ය සේවය වෙනුවෙන්. වැටුප් සඳහා සහ පෙන්ෂන් එක වෙනුවෙන්. හැබැයි අපි දන්නවා රාජ්‍ය සේවය ආරක්ෂමයි. එතකොට අපි මේ දරන මතය හරිද ප්‍රොෆෙසර්? අපිට මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරොත්. හරි. හැබැයි ප්‍රශ්නේ අපි කෑලි තුනකට කඩමු. ඉස්සෙල්ලම අපි ගමු මේ රජය කරන ව්‍යාපාරික කටයුතු තියෙනවා. ඒගොල්ලන්ට පෙන්ෂන් නැහැ. ඒ කියන්නේ මහ බැංකුවේ වචන වලින් කිව්වොත් state owned business enterprises රජයට අයිති ව්‍යාපාරික අපි ගණන් හදලා තියෙන හැටියට තියෙනවා 500 ගාණක්. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා කිව්වා 300ක් තියෙනවා කියලා. ඒගොල්ලෝ දත්ත ඉදිරිපත් කරනවා සාමාන්‍යයෙන් අවුරුද්දට පාරක් 52ක විතර. මොකද ඔතන තියෙනවා ආණ්ඩුව දන්නෙත් නැහැ මොන තරම් කොම්පැනි තියෙනවද කියලා. මේවා පැටව ගහලා තියෙන්නේ. අපි ඒක මොහොතකට පැත්තකින් තියමු. දැන් ඕගොල්ලන්ට ඕන රාජ්‍ය සේවය ගැනනේ. දැන් අපි ඒක පැත්තකින් තියමු. දැන් රාජ්‍ය සේවය ගැන ගත්තහම රාජ්‍ය සේවයේ තියෙන ප්‍රශ්නේ ඊටාත්ම බැරෑරුම් ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ ප්‍රශ්නේ බැරෑරුම්කම මම හිතන්නේ මේ වගුවෙන් පේනවා. මේ අපි බිලියන 25යි වියදම් කරලා තියෙන්නේ 1999 විශ්‍රාම වැටුප් වලට. මේ අවුරුද්දේ අපි වියදම් කරනවා බිලියන 300ක්. ඒකල අපේ කට්ටිය දැන් විශ්‍රාම යනකොට දැන් මම මෙතන මේ එයාගේ වයස පිළිබඳ විග්‍රහයකුත් තියෙනවා. ඒගොල්ලෝ විශ්‍රාම යනකොට ඒ සංඛ්‍යාව තවත් වැඩි වෙනවා. මොකද ලංකාවේ ජනගහනය දැන් නිදහස කාලේ කාන්තාවක් ජීවත් වුණේ අවුරුදු 46යි. දැන් කාන්තාවක් ජීවත් වෙන අවුරුදු 78ක් විතර. ඉතින් ඕක තවත් වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. හරි? මේ ඔය වස විස කෑවා රෝමය කියලා නෙමෙයි මිනිස්සු තව ජීවත් වෙනවා. ඒක මගේ තියෙන සාධක. ඔය වස විස කතාව බොරු වෙන්නේ මිනිස්සු ජීවත් වෙනවා. ඉතින් ඒගොල්ලෝ ජීවත් වෙනකොට දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් අවුරුදු 30ක් ආණ්ඩුවේ සේවය කරනවා කෙනෙක්. ඒගොල්ලෝ අවුරුදු 60 දී විශ්‍රාම යනවා. තව අවුරුදු 30ක් ජීවත් වෙනවා. ඒ මුළු කාලෙම ඒගොල්ලන්ට තියෙනවා අර අපි දායක නොවූ විශ්‍රාම වැටුප් ක්‍රමයක්. ඉතින් එතකොට මේ බිලියන 300 තවත් ප්‍රසාරණය වෙන එක වළක්වන්න විදියක් නැහැ. මොකද මේකට කවුරු දායක වෙලා නැහැ. මේකට වෙනම අරමුදල් හදලා නැහැ. මේ කියන්නේ අපිට ගෙවන්න තියෙන ගාණ අපි ගෙවනවා. අපේ තියෙන මේ නෛතික ගිවිසුමක් වගේ දෙයක්. ඒ පොරොන්දු ඉෂ්ට කරන්න අපි මේක ගෙවනවා. ඉතින් මේ විදිහට මේ වැඩි වෙනවා පෙන්ෂන් එක. එතකොට මේ අපි රජයේ සේවකයන් වෙනුවෙන් වියදම් කරන මුදල් මේ ඒගොල්ලන්ගේ වැටුප් මේ ඒගොල්ලන්ගේ පෙන්ෂන් එක මේ උඩින් අලු පාටින් තියෙන. දැන් පේනෝනේ මේ අවුරුද්දේ ඉතා විශාල ප්‍රතිශතයක් ආණ්ඩුවේ ආදායමින් ප්‍රතිශතය අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනවා. ඉතින් මේක දරා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනිත් එක මේක ඇතුලේ ඉන්නවා හමුදාවේ අයිති 3 ලක්ෂයක්. ලංකාවේ යුද්ධ හමුදාව විතර 2 ලක්ෂයක් ඉන්නවා. මේ මිලියන 1.6 ඇතුලේ. ඔව්. ඒගොල්ලන්ට පෙන්ෂන් තියෙනවනේ. ඒක ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවන්නේ. ඒකල ඇත්තටම අපි ඒක හරියට විග්‍රහ කරලා බැලුවොත් ඒගොල්ලන්ට ගෙවන වැටුප් සහ රජයේ අනිත් සේවකයන්ට ගෙවන වැටුප් අතර යම් පරස්පරයක් තියෙනවා. ඒගොල්ලන්ට සෑහෙන ලොකු වැටුප් ගෙවන්නේ. පොලිස් නිලධාරීන්ම ඉන්නවා ලංකාවේ පොලිස් සේවයේ 88000ක්. 88000න් 44000ක් වැඩ කරන්නේ ප්‍රභු ආරක්ෂක සේවයේ. හරි? ඉතින් අර ඉතුරු ටික තමයි අපිව බලා ගන්න ඉන්නේ. ඉතින් අපි ගිහිල්ලා මොනවා හරි පැමිණිල්ලක් කරාම ඒගොල්ලෝ කියන හොරු අල්ලන් ආවම මොනවා හරි කරන්නම් කියලා. මොකද ඇත්තටම අපිව බලා ගන්න නෙමෙයි පොලිසිය ඉන්නේ. ඒක ප්‍රභූන් ආරක්ෂා කරන්නේ.
ඉතින් මම නම් කියන්නේ දැන් යුද්ධය ඉවර වෙලා ත්‍රස්තවාදය ඉවර කරලා ඒ කියන්නේ ආණ්ඩුව බොහොම සතුටින් ඉන්නේ. ඉතින් එහෙනම් ඕවා අඩු කරන්න කල්. ඔන්න ඕකයි මේ අපේ තියෙන ප්‍රශ්නේ. දැන් මේක දැන් මේ නිකන් නම්බර ඉලක්කම් වලින් කතා කරනවට වැඩිය පහසුයි මම හිතන්නේ අපි එක දෙයක් ගැන එක ක්ෂේත්‍රයක් ගැන කතා කරොත්. දැන් ලංකාවේ ඉතාමත් වැදගත් දෙයක් තමයි මේ සමෘද්ධි කියලා කියන එක. ලංකාවේ ප්‍රධාන සුබ සාධන වියදම. දැන් මං සමෘද්ධියකට මං කියන්නේ ඒ ජන කොටසව බලා ගන්න ඕනේ. අපි හරියට ඉලක්කගතව ඒගොල්ලන්ව බලා ගන්න ඕනේ. නමුත් අපිට පේන හැටියට ඒගොල්ලන්ට රුපියල් 4ක් දෙනකොට අපි රුපියලක් විතර වියදම් කරනවා ඒ නිලධාරීන්ගේ නඩත්තුවට. ඉතින් ලෝකේ කොහෙවත් ඔය ප්‍රතිශතයක් දකින්න හම්බෙන්නේ නැහැ. ඒකට තියෙන්න ඕනේ 5%ක්. ඔයගේ සුළු ගාණක් තමයි තියෙන්න ඕනේ යම් කිසි දෙයක සේවය සපයන අයට. මේක වෙලා තියෙන්නේ මැද ඉන්න කට්ටිය මේක කනවා. ඉතින් ඒ විශාල සංඛ්‍යාවක් සමෘද්ධි ඔයගොල්ලෝ පටන් ගත්තේ නියාමකයෝ කියලා. පටන් ගත්තේ පෙන්ෂන් නැතුව. දැන් ඒගොල්ලෝ ඔක්කොටම පෙන්ෂන් තියෙනවා. ඒගොල්ලෝ දැන් නිලධාරීන් බවට පත් වෙලා. ඊට පස්සේ ඒගොල්ලෝ නිලධාරීන් විතරක් නෙමෙයි ඒගොල්ලෝ දේශපාලන වශයෙන් උත් ඊට පස්සේ කටයුතු කරනවා. ඊළඟට ඒ සමහරක් අය දේශපාලනයට යනවා. ඉතින් ඒකට මම හිතන්නේ මහජන මුදල් වැය කරන එක වැරදි. අන්න ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. ඇත්තටම සමෘද්ධි ව්‍යාපාරයේ අරමුණ එයාව නඩත්තු කරන එක නෙමෙයි අර මිනිස්සුන්ට නිසි ගාණක් දෙන එක. දැන් අපි ගණන් හදලා තියෙන හැටියට පවුලකට මාසෙකට සාමාන්‍යයෙන් හම්බෙන්නේ රුපියල් 2321යි. සාමාන්‍ය. ඒ කියන්නේ සමහරුන්ට අඩුයි සමහරුන්ට වැඩි. නමුත් 2300 ගාණකින් මොනව කරන්නද කියලා මම අහන්නේ. කියන්නේ ඇත්තටම පවුලක නඩත්තු කරන්න පුළුවන් රුපියල් 2300ක. ඉතින් එයාට දෙන්නේ නිකන් මේ අතමාරු සල්ලි. නිලධාරීන් ගන්නවා මෝටර් සයිකල් ගන්නවා අරක ගන්නවා මේක ගන්නවා ඒගොල්ලන්ට දෙනවා ලොකු සේවයක්. ඉතින් වෙලාවකට අපිට අහන්න වෙනවා මේ රජයේ සේවයේ තියෙන්නේ රජයේ සේවකයන්ට සේවය කරන්නද මහජනයට සේවය කරන්නද කියලා. ඉතින් ඒක ගැන මොකක් හරි අනිවාර්යෙන් කළ යුතුයි. මම අවසාන වශයෙන් කියන්නම් ඒක කළ යුත්තේ ඇයි කියලා. දැන් අපි කවුරුත් දන්නවනේ රටේ තියෙන්නේ බොහොම නරක අර්බුදයක් කියලා. මේ නරක අර්බුදයක් නිසා අපි විශාල අයවැය පරතරයක් තියෙනවා. ඒ අයවැය පරතරය නිසා අපි මුදල් ලච්චු ගන්නවා. මුදල් ලච්චු ගහම උද්දමනය ඇති වෙනවා. ඒ තමයි මේ බඩු මිල වැඩි වීමට ප්‍රධාන හේතුව. ඊළඟට අපි දන්නවා මේ ණය තව එනවා. තව ණය ගෙවන්න තියෙනවා. ඉතින් මේ වගුවේ මම පෙන්නනවා ණය පොලි සඳහා තියෙන අපේ තියෙන වගකීම 12%කින් වැඩි වෙනවා යන අවුරුද්දේ කලින් අවුරුද්දට වැඩිය. ණය ගෙවීම සඳහා කලින් අවුරුද්දට වැඩිය 21%ක් දෙන්න ඕන. ඒකත් සෑහෙන ලොකු වැඩිවීමක්. ඉතින් දැන් මුදල් ඇමතිතුමා මොකද්ද කරලා තියෙන්නේ? මුදල් ඇමතිතුමා කරලා තියෙන්නේ කැපිටල් එක්ස්පෙන්ඩිචර්. ඒ කියන්නේ ප්‍රාග්ධන වියදම් අලුතෙන් බිල්ඩින් හදන ඒවා, අලුතෙන් උපකරණ ගන්න ඒවා ඒ ඔක්කොම ඔගේ නවත්තලා. ඒක ඍණ 24කින් 124කින් අඩු කරලා. පුනරාවර්තන වියදම් ඒක වැඩි හරියක් තියෙන්නේ පඩි. දැන් මේ පඩි 104කින් වැඩි කරලා. ඒක අල්ලන් ඉඳ හදලා තියෙනවා. නමුත් එච්චර යට කරන්න පුළුවන්. ඉතින් මේකට වෙන බෙහෙතක් නැහැ. මේ ඉන්න සෙනග අඩු කිරීමට අර වෙන බෙහෙතක් නැහැ. එහෙම නොකළොත් ණය ගෙවීම, අයවැය හිඟය පියවීම, උද්දමනය පාලනය කිරීම ඔය එකක්වත් කරගන්න බෑ. එතකොට ප්‍රොෆෙසර් දැන් කළ යුත්තේ ඇයි කියලා අපි කතා කරානේ. රාජ්‍ය සේවය අඩු කරනවා නම් අඩු කරන්න ඕනි කොහොමද? මේ ඉන්න ප්‍රමාණය. එක අදහසක් තමයි දැන් මේ වසංගතයේ කාලේ අපි ඉඩ දුන්නනේ කට්ටියට ගෙදර ඉන්න කියලා. එතකොට අපි කිව්වා අත්‍යවශ්‍යයි එන්න කියලා. දැන් එතකොට යම්කිසි නිගමනයක් කරනවා කවුද අත්‍යවශ්‍ය කවුද අත්‍යවශ්‍ය නොවන්නේ කියලා. දැන් මම කියන්නේ අත්‍යවශ්‍ය කට්ටියව තියාගන්න. අත්‍යවශ්‍ය නොවන අයට කියන්නේ ඔයගේ පඩියෙන් 50% දෙනවා මෙච්චර කාලයකට. ඔයා ඒ 50% අරගෙන අපි මොන හරි වැඩක් කිව්වොත් කරන්න. නමුත් ඔයාලට නිදහස තියෙනවා වෙන බිස්නස් එකක් පටන් ගන්න වෙන දෙයක් කරගන්න. ඊළඟට ප්‍රොෆෙසර් අපි උපකල්පනය කරමු මෙහෙම. අපි උපකල්පනය කරමු එක්කෝ ඔබතුමා අපේ රටේ රාජ්‍ය නායකයා. එහෙම නැත්නම් අපේ රටේ රාජ්‍ය නායකයා උපදෙස් ගන්න පුද්ගලයා. අන්න ඒ වගේ තැනකදී මේ රාජ්‍ය සේවක අඩු කිරීම වගේ මේ ප්‍රශ්නෙට ඒ තැනදී ඔබ ගන්න විසඳුම මොකක්ද? මම ඇත්තටම ඔය උපදේශයම දෙන්නේ නැහැ. මොකද ඒක ප්‍රායෝගික වශයෙන් ගිල ගන්න ඉතාමත්ම අමාරු. අර චිත්ත බෙහෙත් තියෙනවා. මම හැම වෙලේම කියන්නේ මේ වෙලාවේ
හැම අපි බෙහෙත් ගන්න ඕනේ හැම බෙහෙතම තිත්තයි. ඒතකොට තිත්ත අඩු වැඩි අනුව මම දෙන උපදේශය මෙන්න මේ ආකාරයි. මම කියනවා ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණලා දාන්න කියලා. විකුණලා දාන්න. මොකද ඒකට ඇමරිකානු ඩොලර් භාගයක් 0.5ක් විතර දවසට වියදම් වෙනවා. දවසට පාඩුව පියවන්න. අනාගතයේ තව තවත් පාඩුව එකතු වීම වැළැක්වීමට මේක විකුණලා දාන්න. විකුණලා දානකොට ඔය ණය ටික අපි ළඟ තියලා තමයි ගන්නෙ. එහෙම නැතු කවුරුත් ඕක ගන්නෙ නැහැ මේ ණය එක. ඒගොල්ලෝ ණය බාර ගන්න නැහැ. ඒගොල්ලෝ එයාලයින් එක බාර ගන්නේ. හරි. එතකොට අඩු ගානේ අපිට අපි ලංකාව රුපියල් වලින් කිව්වොත් ලංකාව රුපියල් වලින් මිලියන 99ක් දවසට බේර ගන්න පුළුවන්. ඒතර අර මං කිව්ව ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවා. සේවකයොත් දැන් අඩුයි. දැන් ඒගොල්ලෝ ගිහිල්ලානේ. ඒගොල්ලෝ දැන් තවදුරටත් රජයේ සේවකයෝ නෙමෙයි. ETF ගන්න කට්ටියත් නෙමෙයි. ඒගොල්ලෝ දැන් වෙන කාගේ හරි වගකීමක්. හරි? ඊළඟට මං ඔය සමෘද්ධි වගේ මහා සුදු අලියෙක් වල්ලලා ඒකට මොකක් හරි කරනවා. ඔය ඔක්කොම කරන්න යන්නේ නැහැ. දැන් එකක් මම රාජ්‍ය ව්‍යාපාරයකට මොකක් හරි කරනවා. හොඳට ඇහැට කන්ට පේන කාටත් අවධානය යොමු වෙන ලොකු පුවත්පත් වලට යන විදිහේ එකක් කරනවා. එතකොට අනිත් ඔක්කොම බය වෙනවා. බය වෙනව විතරක් නෙමෙයි මේක බලන් ඉන්න මේ මුල්‍ය වෙළඳ පොලේ කට්ටිය අපිට ණය දීපු කට්ටිය ඒගොල්ලෝ කියනවා අර මිනිස්සු දැන් බොහොම ගැඹීර පෙරාරුම් විදිහට ඒගොල්ලන්ගේ ණය ප්‍රශ්න කළමනාකරණය කරගන්න ඒගොල්ලෝ දැන් යොමු වෙලා තියෙනවා. ඒ හින්දා අපි මේ මිනිස්සුන්ට එක්ක ගනුදෙනු කරන එක හොඳයි. අපිට මේ ගනුදෙනු කරගන්න පහසුවක් වෙනවා මේ සංඥාව. ඊළඟට රජයේ ඒවයිත් අපි එකක් කරලා බලමු. එකක්. දැන් උදාහරණයක් හැටියට මේ ජෝර්ජියා කියන රටේ එක සතියක මේ ඒ අගමැතිතුමා මේ ශාකශ්විලි කියලා අගමැතිතුමා කිව්වලු අපිට ට්‍රැෆික් පොලිසියට ගෙවල් ගෙදරටලා ඉන්න කියමු කියලා සතියක් නිකන් නිවාඩුවක් වගේ. ඊට පස්සේ මිනිහා කිව්වලු දැන් බලන්නකෝ මේ ට්‍රැෆික් එකට කිසි හානියක් වුණේ නැහනේ. මේ හොඳට කටයුතු කරගෙන යනවා. අපි දැන් ට්‍රැෆික් පොලිස් නැතුව ඉමු. කියලා ඒ කට්ටියම වෙන විද්‍යාවකට යෙදෙවුවා. අන්න ඒ වගේ දෙයක් තමයි අපිට කරන්න. දැන් ප්‍රොෆෙසර් දැන් අපේ රටේ ඔය වගේ දෙයක් කරන්න ගියොත් හරි අමාරුයිනේ මේ වෘත්තීය සමිතිත් එක්ක කරන්න. එක්ක පාරට බහිනවා, කොළඹට එනවා, උද්ඝෝෂණ තියෙනවා, පෙළපාලි රැලි. මේ වෘත්තීය සමිති වලට අපි මොකද කරන්නේ මේ වගේ දෙයක්? ඉතින් ජනතාවට පිළිගන්න වෙනවා මොකක් හරි එකක්. එක්කෝ ගෑස් නැතුව, කාර් වලට තෙල් ගහන්න නැතුව, විදුලි බලය නැතුව ඔය තියෙන අගහිඟකම් එක්ක ජීවත් වෙන්න ඕන මේ සෙනග නඩත්තු කරගෙන. නැත්තම් ඉතින් අපි මොන හරි ධෛර්යවන්ත තීරණ දෙක තුනක් ගන්න වෙනවා. ඒක ගත්තේ නැත්තම් මේකෙන් ගොඩ එන්න විදියක් නැහැ. අපි ඉන්නේ මේ නොවි විරු ආකාරයේ අර්බුදයක. අන්න ඒක හැමෝම තේරුම් ගන්න ඕනේ. මේ 900 2001 නෙමෙයි මේකට සමාන්තර සමාන දෙයක් නෑ මෑත කාලයක. ඕනනම් තියෙන 930 ගණන් වල අවුරුදු 90කට ඉස්සර. මහා අවපාතය කියන එක. ඒ මහා අවපාතය ලංකාවේ ඒක පුද්ගල ආදායම 80 තිබිලා ඒ දවස්වලදී ඇමරිකානු ඩොලර් 80 තිබිලා 26ට වැටලා තියෙනවා අවුරුදු 6ක් ඇතුළත. හරි? ඒ වගේ එකක තමයි අපි අද ඉන්නේ. ඉතින් කවුරුත් තේරුම් ගන්න ඕනේ මේක මේ මහා විශාල බැරරුම් ප්‍රශ්නයක්. මේක මේ සිල්ලර ඉල්ලීම් වලට යට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. දැන් මේ සංවාදය ඇතුළතදී මට තව අහපු ප්‍රශ්න තමයි මේ අපේ යුද හමුදාව ගැන කතා කරපු නිසාම දැන් යුද්ධයක් නැහැනේ අපේ රටේ. හැබැයි අපි තාමත් දකිනවා ආරක්ෂක අමාත්‍යාංශයට අයවෙන් 14%ක් වෙනවා. ඇයි මේ වැඩි නේද? වැඩි. ඔව්. ඉතින් ඒක වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඕනෑම යුද්ධයකට පස්සේ මේ ඩීමොබිලයිසේෂන් කියලා දෙයක් තියෙනවා. අනිත් එක මේ හොඳ වැඩ කරන්න පුළුවන් මිනිස්සුනේ. ඒකේ ඉන්නේ. ඉතින් ඒ අයට අපි මොකක් හරි ක්‍රමවත් විදිහට විධිමත් ලෙස ඒ අයට වෙන දේවල් කරන්න සලස්සන්න ඕනේ. නමුත් අඩු ගානේ අලුතෙන් බඳ ගන්න එක නවත්තන්න ඕනේ. මොකද ඕක ඇත්තටම දරා ගන්න පුළුවන් එකක් නෙමෙයි. මේජර් ජෙනරල්ලම ඉන්නවලු 66ක්ද කොහෙද? ඒ කියන්නේ එක මේජර් ජෙනරල් කෙනෙක්ට ඉන්නවා යටත් සේවකයෝ. ඒ අය යුද්ධ කරන අය නෙමෙයි. ඒ අය අර මිනිස්සුගේ සපත්තු පොලිෂ් කරන, බෑග් උස්සන් යන, ගෙදර කෑම උයන, එහෙම කියලා තව ඉන්නවා හේවායෝ සැනනා ගණනාවක්. ඉතින් මං අහන්නේ මොකටද මෙච්චර? අපිට ඕනේ හොඳ වෙරළ ආරක්ෂක සේවයක්, කෝස්ට් ගාඩ් එකක් කියලා කියන එක. ඊළඟට මේ වෙරළ ආරක්ෂක කටයුතු වලට, සමුද්‍ර කටයුතු ආරක්ෂණ කටයුතු වලට හොඳ ඒකට අවශ්‍ය විදිහේ ගුවන් සේවයක්. ඔය කෆීර් ජෙට් යරෝ මේවා අවශ්‍ය නැහැ ලංකාවට. කෆීර් ජෙට් එකකින් කරන්න පුළුවන් මිනිස්සුන්ට බෝම්බ දාන්න. ඒකෙන් කාටද බෝම්බ දාන්න යන්නේ? ඊට වැඩිය තියෙන්නේ මේ ගිහිල්ලා මේ අනීතික
ගුවන් මේ අනීතික නෞකා ග්‍රහණය අත්අඩංගුවට ගොඩ ගන්න එක. එහෙම නැත්නම් ඒ අයව අධීක්ෂණය කිරීම. ඒ වගේ දේවල් වලට අපිට ඒවා අවශ්‍යයි. මෙහිම මේ දැවැන්ත හමුදාවක් අවශ්‍ය නැහැ ලංකාවට. ඒ වගේම අර 88000ක පොලිසියක් අඩු ගන්න 88000 පොලිසිය පැත්තකින් තියලා 47000 ප්‍රභූ ආරක්ෂක කට්ටියක් නම් අනිවාර්යෙන් අවශ්‍ය නැහැ. මේ ප්‍රභූන්ලට මේ ඒගොල්ලන්ට එක්කෙනෙක් දෙන්නේ හිටියම් මද මේ ඒගොල්ලන්ව බලා ගන්න. හරි දැන් ඊළඟට අහන්න යන ප්‍රශ්නේ මේ අපි ඉස්සෙල්ලා කියපු ප්‍රධාන කාරණා තුනටම පිටින් අහන ප්‍රශ්නයක් මේක මේ අපිට හිතලා අහන ප්‍රශ්නයක් ප්‍රොෆෙසර්ගෙන්. ප්‍රොෆෙසර් අපි කාලාන්තරයක් තිස්සේ ප්‍රොෆෙසර්ව කියව ගන්නවා. ප්‍රොෆෙසර් දිහා බලාගෙන ඉන්නවා. එතකොට බොහොම ප්‍රෝග්‍රෙසිව් අදහස් තියෙන අර තමන් සර්ව සුබවාදී විදියට සෑම දෙයක්ම දිහා බලන hina වෙලා හැම දෙයක්ම බාර ගන්න. එතකොට තමන්ගේ අදහස් තමන්ට හිතන පතන හැම දෙයක්ම මිනිසුන්ට බොහොම පැහැදිලි විදියට සම්ප්‍රේෂණය කරන්න පුළුවන් කෙනෙක්. එතකොට හැම සමාජ ස්තරයක් එක්කම ගනුදෙනු කරන්න පුළුවන් කෙනෙක් සහ වෙළඳපොළ ආර්ථිකය ගැන විශ්වාස කරන කෙනෙක්. සහ මේ විශේෂයෙන්ම දැන් 17 19 ව්‍යවස්ථා සංශෝධන හදන තැන්වල ඔබතුමා හිටියා. නීති හදන තැන්වල ඔබතුමාට අත්දැකීම් තියෙනවා. ඒකත් එක්ක අහන්න හිතුණා තමන්ට තියෙන ඒටත් අමතරව ආයතනවල උපදේශකවරයෙක් විදියට අධ්‍යක්ෂකවරයෙක් විදියට ඔබතුමා ඉඳලා තියෙන එකම මේ හිතිලා නැද්ද කවදාවත් මට තියෙන මේ වෘත්තීය සුදුසුකම් එක්ක මට තියෙන මේ දේශපාලන අත්දැකීම් එක්ක රටේ නායකයා වෙන්න වගේ අදහසක් බබල ඔබකොට මේ එන්නේ කියලා ඔළුව අතගාලා ටොක්කක් අයින්න දෙන්න කියලා මෙච්චර වෙලා බලන් හිටියේ. නෑ මට එහෙම කිසිම අදහසක් තිබිලා නෑ. කවදාවත්. මට හිතෙනවා මට තියෙන්නේ මට තියෙනවා යම් හැකියාවන් මම ලබාගත්ත දැනුම තියෙනවා. ඒක මම විවිධ දේශපාලනඥයන් එක්ක බෙදා හදාගෙන තියෙනවා. ඒකල මම හිතනවා මේ දේශපාලනඥයන් තියෙනවා සුවිශේෂ හැකියාවන්. දැන් මම මංගල ඇමතුමාත් එක්ක වැඩ කරලා තියෙනවා. මංගල සමරවීර එක්ක විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඊළඟට මිලින්ද මොරගොඩ ඇමතුමාත් එක්ක වැඩ කරලා තියෙනවා. එයාට තියෙනවා විශේෂ හැකියාවන්. ඒ කියන්නේ ඒගොල්ලන්ට අර නාඩී වැටෙන එක අර මේ ඇහෙනවා. අනිත් එක ඒගොල්ලන්ට මිනිස්සු වෙලා එක දේවල් ඉල්ලුවම නෑ බෑ කියන්න ඒගොල්ලෝ බොහොම තාක්ෂණික වශයෙන් දියුණු විදිහට නෑ කියනවා. මං අහලා තියෙනවා ඒගොල්ලෝ නෑ කියන එක. තාක්ෂණික වශයෙන්. ඒ කියන්නේ ඒක නිකන් හිතර දෙන්න නැති වෙන්න. දැන් මාගෙන් ඔය මොනවද ඒව මම ඕක කරන්න බෑ කියලා ඒ මිනිස්සුගේ හිත රිදෙනවා. ඉතින් ඒ බිස්නස් එකට මම අනේක සුදුසු නෑ කියලා මම හිතනවා. ඔබතුමාට නොතේරුණාට ඕක හොඳ ලක්ෂණයක් ලංකාවේ මේ වෙලාවේ මේ නායකත්වය සඳහා. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. දැන් මේ ඊළඟට අපි කතා කරන්නේ අර ප්‍රධාන කාරණාවලින් මේ බල ශක්තිය කියන කාරණේ. අපි දකිනවා පහුගිය දවසේ ඇඩ්වොකේට් එක්ක ඔබතුමා බල ශක්තිය සම්බන්ධයෙන් කරපු සංවාදය. ඒක බලද්දී අපිට අහන්න හිතුණු දෙයක් තමයි ප්‍රොෆෙසර් ඔබතුමා මේ බල ශක්තිය මේ සම්බන්ධයෙන් මොකක් හරි අත්දැකීමක් තියෙනවද? ඇමරිකාවේ මේ නියාමනය කියන එක බොහොම ප්‍රමුඛ විෂයක්. මේ ලංකාවට නියාමනය කියන වචනේ පව හඳුන්වා දෙන්න උනේ මට. ඒ කියන්නේ මේ වචනේ පුරුද්දක් තිබ්බේ නැහැ අපේ මිනිස්සුන්ට. ඒ සිංහල වචනයක් තිබ්බේ නැහැ නියාමනයට. හරි? ඒක ලස්සන කතන්දරයක් තියෙනවා. අර 1950 වෙනි සංවත්සරයට මම ඉතින් ඔක්කොම සිංහලෙන් පිටපත් හදලා ඇරියා. මේ ජනාධිපති කාර්යාලයට. මේ අපේ ආයතනයේ මෙහෙමයි ඕම කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ මේක පළ කරනකොට ඒගොල්ලෝ ඉංග්‍රීසියෙන්ුත් පළ කරා ලිපි. ඒකේ ඉතින් මගෙන් කිව්වනම් ඉංග්‍රීසි දෙන්න කියලා මම ඉංග්‍රීසි දෙනවා. පළ කරනකොට ශ්‍රී ලංකා පයිලට් කමිෂන් කියලා දාලා තිබ්බේ. පයිලට්. ඒ කියන්නේ නියාමන කියන වචනේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැතුව ඒගොල්ලෝ හිතලා මම මේක වරද්දලා නියාමක කරලා අර ඉන්නෝනේ මේ අර වරායේ නැව් ඇතුළට ගන්න කට්ටිය පයිලට්ලා. එහෙම නැත්නම් ගුවන් පයිලට්ලා. ඒ වර්ගයක් වෙන්න ඇති කියලා ඒගොල්ලෝ ඒක දාලා තිබ්බා ශ්‍රී ලංකා පයිලට් කමිෂන් කියලා මගේ ආයතනයේ විස්තර කරලා තිබ්බා ඉංග්‍රීසි. ඉතින් ඕ වගේ තත්වයක තමයි අපි හිටියේ. ඇමරිකාවේ වුණේ 900 ගණන් මුල. ඒ කියන්නේ 19 වෙනි සතවර්ෂයේ අග ඉඳන් ওই නියාමනය කියන විෂය ලොකුවට තිබ්බා. National Regulatory Research Institute කියලා කියන එකකට මගේ දැඩි සම්බන්ධයක් තිබ්බා. මම ඒගොල්ලොත් එක්ක වැඩ කරා. මම විශ්වවිද්‍යාල උගන්වන ගමන් අපේ විශ්වවිද්‍යාල කොටසක් හැටියට තිබ්බේ. ඒ වගේ ඒ රටේ ওই නියාමන ඔය යටිතල පහසුකම් එකට ගන්න. එහෙම නැතුව විදුලි සංදේශ ගැන කියලා වෙනම නෑ. විදුලි සංදේශ, විදුලිය, වතුර, ගෑස් ඒ ඔක්කොම ගන්න එකට. අපිට තියෙනවා ඒ සියල්ලම දිහා බැලීමේ හැකියාව. ඉතින් ඒකෙන්දී අපි යම් ප්‍රමාණයකට ඉගෙන ගන්න ඕනේ යම් විශේෂිත දේවල් ඒ ක්ෂේත්‍රය ගැන. ඒක ඉගෙන ගන්න නැතුව බෑ.
ඒක ඉගෙන ගත්තට අර දාන මූලධර්ම සිද්ධාන්ත පොදු සිද්ධාන්ත. මම නෙදර්ලන්තේ උගන්වනකොට මට තිබ්බ තනතුර තමයි visiting professor of economics of infrastructure. ඒ කියන්නේ පොදුවේ සියල්ලටම. එහෙම නැතුව ටෙලිකමියුනිකේෂන් නෙමෙයි. ලංකාවේ ඉතින් ටෙලිකමියුනිකේෂන් වලට තමයි මම සම්බන්ධ වෙලා තියෙන්නේ. නමුත් අර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ පනත හැදුවෙත් පනත ඉතින් කවුරුත් එකතු වෙලා ඒක මෙහෙයුවේ මම. එතකොට ප්‍රොෆෙසර් ඔබතුමා මේ සංවාදයේදී යෝජනා කරනවා ඉන්දියාව එක්ක ග්‍රිඩ් එක සම්බන්ධ කරන එක තමයි අපිට මේ වෙලාවේ තියෙන ප්‍රායෝගිකව කරන්න තියෙන එකම විසඳුම කියලා. මේ කාරණේ පොඩ්ඩක් පැහැදිලි කරොත්. මේකයි විදුලි බලය අපි අනිවාර්යෙන් පිළිගන්න ඕනේ. අපි ආනයන පැත්තෙන් ගත්තොත් ලංකාවේ වැඩියෙන්ම අපි එක දෙයකට ආනයන වියදම් බැලුවොත් අපි වියදම් කරන්නේ ඒ අවුරුද්ද හැටියට එක්කෝ 15%ක් 20ක් අතර ප්‍රමාණයක් ඉන්ධන සඳහා මේ ඩීසල් පෙට්‍රල් දැවිතෙල් ඔය සෙට් එකට ඒ මුළු කුලකයටම රිෆයින්ඩ් ඒ කියන්නේ පිරිවහදු කළ නැත්තම් බොර වශයෙන් ඒ මුළු එකටම 15%ක් 20ක් වගේ වියදම් කරනවා. අනිත් එක තමයි මේ ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්නන්නේ. ඒක ඒ අවුරුදු වල ඔය දෙන්න අතර තමයි තරඟේ තියෙන්නේ. ලොකුම කාණ්ඩේ ඔය දෙකෙන් එකක්. එතකොට අපි කවුරුත් පිළිගන්නවා නම් අපේ ආනයන අපි පාලනය කරගන්න ඕන කියලා. දැන් මේ ආණ්ඩුව කරන්නේ පිස්සු වැඩන්නේ. ආණ්ඩුව කරන්නේ මේ මිනිස්සු කනබොන දේවල් සහ මේ ගෑස් වගේ දේවල් සීමා කරනවා. ඒවා සීමා කරලා වැඩක් නැහැ. 20%යි මුළු එකෙන්ම 20%යි තියෙන්නේ එතන. මේ අපේ මේ පාරිභෝජන ද්‍රව්‍ය. ඒක අඩු කරන්න බෑ තව. හරි? එතකොට අඩු කරන්න තියෙන්නේ අරක. අර ඉන්ධන කියන එක ලංකාවේ නෑනේ මේ පෙට්‍රෝකෙමිකල් කියන වර්ගය. ඒක අඩු කරන්න සහ මේ දේශගුණික විපර්යසය කියන මේ පොදු ප්‍රශ්නය මේක මේ ප්‍රශ්නෙන් අයින් වෙන්න බෑ අපිට. අපි පොඩි රටක් අපිට ඒකේ වගකීමක් නැහැ කියලා අයින් වෙන්න බෑ. අපිත් ඒකට සහායක වෙන්න ඕන. නැත්නම් අපේ ගම් තමයි මේ යට වෙන්නේ මූදට. ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි අපි ඉන්නේ නිවර්තන කලාපයක. අපිට පුළුවන් අපිට ඕන තරම් අවුව තියෙනවා ඕන තරම් හුලඟ තියෙනවා. අපිට තියෙන්නේ ඒව පාවිච්චි කරන්න. ඒව පිටරටින් ගේන්නේ නැති දේවල් නේ. ඒව අපි ගාව තියෙන දේවල්. ඒව ගන්නකොට හැබැයි ඒවා මේ අපි කියනවා මේ ස්පොරැඩික් කියලා. ඒක හුලඟ හමන වෙලාවම අපිට තීරණය කරන්න බෑ. සමහර වෙලාවට හුලඟ හමනවා සමහර වෙලාවට හුලඟ හමන්නේ නැහැ. අවුව ගත්තාම සූර්යයා සාමාන්‍යයෙන් ඉතින් මේ වගේ දවස්වල සූර්යයා තියෙනවා. නමුත් බලාකුල්ලාවම එතනින් විදුලිය උත්පාදනය කරන්නත් බෑ. රැයට කොහොමදත් බෑ. ඉතින් ඒවා කළමනාකරණය කරගන්න ලොකු පද්ධතියක් අවශ්‍යයි. ලොකු පද්ධතියක් අපි ගාව නැහැ. හැබැයි ඉන්දියාවත් එක්ක අපි සම්බන්ධ කරොත් අපිට පුළුවන් ඉන්දියාවට ওই ටික පටවන්න. වැඩිපුර ගන්න එන හුලං විශේෂයෙන් ඔය මන්නාරම් ද්‍රෝණිය තමයි වැඩිපුරම හුලං වලින් විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉතින් අපි ඒක සම්බන්ධ කරගත්තොත් අපිට ඒගොල්ලන්ට හුලං වලින් හදන විදුලිය දීලා අර අපේ පීක් එකට අපේ වැඩිම විදුලිය වැය වෙන්නේ මේ සාමාන්‍යයෙන් හවස 6 ඉඳන් 9 10 වෙනකම්. ඔය මිනිස්සු ටෙලිවිෂන් බලන වෙලාව තමයි අපේ වෙලාව. ඒ වෙලාවට අපි තාමත්ම වියදම් සාගත ඔය ඩීසල් වලින් හරව මේවා දාගෙන තමයි ඒ විදුලිය සපයන්නේ. ඒ වෙලාවට අපිට ඉන්දියාවෙන් එටික ගන්න පුළුවන්. මොකද ඉන්දියාවේ තියෙන්නේ ඒ පීක් එක නෙමෙයි. ඉන්දියාවේ තියෙන්නේ මේ කර්මාන්ත වලට විදුලි සපයන පීක් එකක්. ඒගොල්ලන්ගේ තියෙන්නේ දවල් කාලේ පීක් එකක්. ඒ හින්දා අපිට ඉන්දියාවෙන් ඒ වෙලාවට ගන්න පුළුවන්. ඉතින් ඒක මම හිතන්නේ ඊටාම ප්‍රශස්ත දෙයක්. ඒක කළොත් තමයි අපිට මේ පුනර්ජනනීය බලය ප්‍රායෝගිකව ලංකාවට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ප්‍රොෆෙසර් ඊගාවට අපිට ඉතුරු වෙන හොඳම බලශක්ති ප්‍රභවය මොකක්ද? මම හිතන්නේ ඉතින් අපේ සුළං ප්‍රභවය ඊටාමත්ම ප්‍රබලව පාවිච්චි කරන්න ඕනේ. අපි ඒකට වැඩිම තැනක් දෙන්න ඕනේ. ඒ తాවකාලිකව ඒක හරියනකම් දැන් අපේ අරමුණ මම ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන 70ක් පුනර්ජනනීය. ඒක කරන්න බැරි කමක් නැහැ. බැරි කමක් නැහැ. ඒක ටිකක් අභියෝගාත්මකයි. නමුත් කරන්න බැරි කමක් නැහැ. ඒතර ඉතුරු 130 ඔය ගල්ලඟුරු පුච්චනවට වැඩිය මම හිතන්නේ මේ නූරොච්චලේ පැත්තේ පුත්තලම පැත්තේ මිනිස්සු දන්නවා නූරොච්චලේ තියෙන ප්‍රශ්න. ඒ අපද්‍රව්‍ය ඒගොල්ලන්ගේ ගෙවල් වලට එනවා. ඒගොල්ලන්ගේ වැලේ රෙදි එල්ලලා තියෙනකොට ඒවට එනවා. ඒකේ තියෙනවා ප්‍රශ්න. ඒ වෙනුවට අපිට පුළුවන් නම් ස්වභාවික වායු පාවිච්චි කරන්න. ඒක සෑහෙන ඒක තමයි ඊළඟ තියෙන විකල්පය. මගේ නම් තියෙනවා අර මම කියන්න වගේ මේ කවුරුත්
සාමාන්‍ය බලාපොරොත්තු වෙන්නේ නැති උත්තරයක් තියෙනවා. ඒ තමයි න්‍යෂ්ටික බලය. න්‍යෂ්ටික බලය ගත්තොත් ඔය හරිතාගාර වායු දේශගුණික විපර්යාස ඔය කිසි දෙයකට ඒකෙන් හානියක් ඒකෙන් හොඳක් මිස නරකක් වෙන්නේ නැහැ. මේ ලංකාවේ ලොකු න්‍යෂ්ටික බලාගාරයක් දාලා ඉන්දියාවට බලශක්තිය පටවන්න පුළුවන් නම් අන්න හරි. ඉතින් ඒක මං හිතන්නේ යථාර්ථය මගේ ජීවිත කාලය ඇතුළත ඒක කෙරෙයි කියලා. අපේ මිනිස්සු ඕක මහා භයානක දෙයක් කියලා මැරෙන්න හදයි. එතකොට මේ ස්වභාවික වායු විදියට ඔබතුමා සඳහන් කරේ LNG ගැන. LNG. හරි. ඊළඟට දැන් බලශක්තිය කියලා කියන්නේ ලංකාවට කොච්චර වැදගත්ද රටකට කොච්චර වැදගත් දෙයක්ද කියන කාරණය මේ අපි හිතනවා අපේ මිනිස්සුන්ට තාම දැනිලා තේරිලා නැහැ කියලා. ඒ නිසා මේ තියෙන අර්බුදයත් එක්ක අපිට ඉදිරියේදී පව කට්ටයකට එහෙම යන්න වුණොත්. දැන් මෙහෙමයි. පව කට්ටක් එනකොට ලංකාවේ මේ අපේ කරුජාසූරිය හිටපු කතානායක ඒ දවස්වල විදුලි බලය පිළිබඳ ඇමති කාලේ ඊටාම වැදගත් තීන්දුවක් ගත්තා. ඒකෝ විදුලි බලය සැපීමේ වියදම නෙමෙයි අදාළ ප්‍රශ්නය විදුලි බලය නැති සමාජයක් වීමෙන් ඇතිවන වියදම තමයි ප්‍රශ්නේ කියලා. විදුලි බලය නැතිවීමෙන් වෙන පාඩුව මොකද්ද? ඒක විශාල පාඩුවක්. ඒ කියන්නේ දැන් මෙතන මේ අපි මේ කරන කටයුත්ත එහෙම් පිටින්ම නවත්තන්න වෙනවා. දැන් මගේ ආයතනයේ මම සාමාන්‍යයෙන් කියලා තියෙන්නේ ලයිට් ගියොත් සෑහෙන දිග වෙලාවකට ඕගොල්ලෝ වහලා දාලා ඔෆිස් එක වහලා දාලා ගෙවල් වලට යන්න කියලා. මොකද එතන තව වැඩ කරන්න විදියක් නැහැ කියලා. මොකද ඔක්කොම මේ අන්තර්ජාල සම්බන්ධතා ගිහිල්ලා එයා කන්ඩිෂනර් ගිහිල්ලා බැටරි තියෙන ලැප්ටොප් වල ඉතින් ඒව බැටරි තියෙන ගමන් ඒක වැඩ කරන්න පුළුවන්. ඒක තේරුම නැහැ. එතනට වෙලා නිකන් දාඩිය දාලා ඉන්න එක. මොකද එතන අපිට වැඩ කරන්න බෑ. එතකොට කල්පනා කරලා බලන්න පාඩුව කොච්චරද කියලා. ඒකෙන් එනවනේ ආර්ථිකයට පාඩුවක් වැඩ කරන්න බැරිවීම නිසා. ඉතින් ඒකයි 2003 ගත්ත ප්‍රශස්ත තීන්දුව. වියදම කෙසේ වෙතත් අපි ඉමර්ජන්සි පවර් දාලා හරි මේකෙන් ගොඩ එනවා. දැන් ලංකාවේ තියෙන්නේ එන්නේ එහෙම ආකෘතියක්. අපේ තියෙන්නේ අපි බ්ලැක් අවුට්ස් වලට කැමති නැහැ. අපි හිතනවා ආර්ථිකයට ඒකෙන් විශාල බරක් එනවා කියලා. ඉතින් අපි එහෙම නම් අපිට සිද්ධ වෙන්නේ බ්ලැකවුට් නැති ලෝකයක ජීවත් වෙන්න යම් දේවල් කරන්න වෙනවා. කරන්න වෙන්නේ අවශ්‍ය වෙලාවට ඒ LNG වගේ දේවල් ගේන්න වෙනවා. ගල්ලංගුරු බලාගාර දැන් හදලා තියෙනවා මෙගාවොට් 900ක. ඒ 900ක කැඩි කැඩි හරි තව ටිකක් කල් ගෙනියන්න වෙනවා. ඒව නොකර බෑ. ඉතින් එහෙම තමයි අපි ඉස්සරහට මම හිතන්නේ අපි මේ පවර් කට් වලට පුරුදු වෙන්න ලෑස්ති වෙන්න කියලා ඒක මහ විශාල වියදමක්. දැන් මේ අපේ වතුර වල වෙලා තියෙන්නේ ඒ විහිළුවක් වෙලා තියෙන්නේ. අපි රටේ වතුර සැපයීම හදන්නේ නැතුව එක එක්කෙනා තමන්ගේ ගෙවල් උඩ ටැංකි හදාගෙන පොම්ප් දාගෙන සම්ප් දාගෙන අර පොදු සම්පත උරාගෙන තමන්ගේ ටැංකි වල දාගන්නවා. ඉතින් දුප්පත් මිනිස්සුන්ට තමයි වතුර නැත්තේ. ඉතින් ඊට වැඩිය හොඳයි ඊට වැඩිය ඉතාමත්ම කාර්යක්ෂම දෙයක් තමයි රටේ මුළු වතුර පද්ධතියම හදන එක. එහෙම නැත්නම් විදුලි පද්ධතියම හදන එක. නැත්නම් වෙන්නේ ධනවත් මිනිස්සු ගිහිල්ලා ජෙනරේටර් හදාගෙන අර ඕල්ටර් මේ මොනවද ඒවට කියන්නේ බැටරි දාගෙන එක විකල්ප ක්‍රම හදාගෙන කරා. ඒගොල්ලන්ට ලොකු වියදමක් ඒක. හැබැයි ඒක පුද්ගලික වියදමක්. පොදු වියදමක් නෙමෙයි. නමුත් පොදු වියදම කරලා ප්‍රශ්න විසඳන එක මම හිතන්නේ ඊට වැඩිය හොඳයි කියලා. අර ඔබතුමාගේ විසඳුම හැටියට න්‍යෂ්ටික බලාගාරයක් හදන එක නම් හොඳම දේ. ලංකාවේ ප්‍රායෝගිකව න්‍යෂ්ටික බලාගාර ප්‍රායෝගික වෙන්නේ ආයශරක ඉන්දියාවත් එක්ක සම්බන්ධ වෙලා කරොත්. දැන් එතනක් තියෙනවා මේ ලස්සන කතන්දරයක්. ඉන්දියාවේ තියෙනවා මේ න්‍යෂ්ටික බලාගාර දෙකක්. කල්පකම් කියලා එකක් තියෙනවා. තව එකක් තියෙනවා ඔය චෙන්නයි නගරය ළඟ. දෙකක් තියෙනවා. අපි කවුරුත් දන්නවා හුලගහමන විදිසාව. හුලගහමන්නේ අපේ පැත්තට. ඒ කියන්නේ න්‍යෂ්ටික බලාගාරයක ප්‍රශ්නයක් ඇති වුණොත් ඒකේ විකිරණශීලී ද්‍රව්‍යවල ආනිසංස විඳින්න වෙන්නේ අපට. එයාට නෙමෙයි. ඒගොල්ලෝ මේ වෙර්ලයිනේ හදලා තියෙන්නේ. ඒක ඉතින් මෙහෙම මූදට ඇවිල්ලා ලංකාවට එනවා. ඉතින් අපි දැනටමත් මේ න්‍යෂ්ටික බලාගාරවල නරක ප්‍රතිඵල ඒ කියන්නේ ඒක තියෙන අවදානම අපි දැනටම තියෙනවා. ඉතින් මං කියන්නේ අවදානම විතර වාසියත් ගන්නකෝ. අපි න්‍යෂ්ටික බලාගාරයක් දාගෙන ඒතර ඒකට මොන හරි වුණොත් ඒක දාන්න තියෙන තිරුණාවල හරි කොහේ හරි ඒක යයි ඉතින් ඔය මූදට හුලගමන්නේ මේ පැත්තනේ. අපි හැබැයි අපිට හොඳ කාර්යක්ෂම න්‍යෂ්ටික බලාගාරයක් හදන්න මහ ලොකු එකක් හදන්න වෙනවා. එතකොට ඒක හදනකොට ඒ හදන විදුලිය පටවන්න වෙනවා කොහට හරි. ඉන්දියාවට තමයි පටවන්න තියෙන්නේ.
එතකොට මේ දැන් අපි හිතනවා ඔබතුමා විවෘත වෙළඳපළක් නිදහස් ආර්ථිකයක් විශ්වාස කරනවායි කියලා. හැබැයි අයවැය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරද්දී අපි දකිනවා මෙවර අයවැයේ සහනාධාර තිබුණා නම් හොඳයි වගේ කතාවක් ඔබතුමා කියනවා. එහෙම කියන්න හේතුව මොකක්ද? දැන් මෙහෙමයි මේ රාජ්‍ය ඒකාධිකාරය ගැන කතා කරන කට්ටිය රාජ්‍ය අයිතිය අර ඒගොල්ලෝ නිකන් මේ බොරු කතන්දරයක් ගොඩනගලා තිනවා ඒගොල්ලෝ දුප්පතුන් වෙනුවෙන් ඉන්නේ කියලා. ඒක බොරු පට්ටවල් බොරුවක්. ඒගොල්ලෝ දුප්පත් විරෝධී දුප්පතුන්ට හානි කරන කට්ටිය. දැන් උදාහරණයක් ගත්තොත් විදුලිසන්දේශ ක්ෂේත්‍රයේ මේ කරපු ප්‍රතිසංස්කරණ මේ වෙළඳපොළ ක්‍රමය හඳුන්වා දෙන්න කලින් ලංකාවේ ටෙලිෆෝන් තිබ්බේ ලක්ෂයකට අඩු සංඛ්‍යාවක්. මුළු සංඛ්‍යාව ලක්ෂයකට අඩු සංඛ්‍යාවක් තිබ්බේ. දැන් තියෙනවා ජනගහනයට වැඩිය ටෙලිෆෝන්. හරි? ඒ දවස්වල ටෙලිෆෝන් එකක් ගන්න පුළුවන් රජෙන් ඉහළ නිලධාරීන්ට සහ පගා දෙන අයට පමණයි. දැන් ඇඟේ ගහනවා සිම්. ඉතින් කවුද මං අහන්නේ වෙළඳපොළ ආර්ථිකය වෙනුවෙන් කතා කරපු අයද ඒකාධිකාරී රාජ්‍ය ඒකාධිකාරිය සමාජවාදය ගැන කතා කරපු අයද දුප්පතාට හොඳක් කරලා තියෙන්නේ. අපිනේ කරලා තියෙන්නේ. අපි කරේ. ඊළඟට ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ප්‍රතිසංස්කරණ වලට ඔය ඔක්කොම දොස් කියනවා. නමුත් 70යි 77 කාලේ ලංකාවේ මිනිසුන්ගෙන් භාගයකට අවශ්‍ය ඒ අර නියුට්‍රිෂන් පෝෂ්‍යදායක ආහාර ලැබුණේ නැහැ. ලංකාවේ හිටියා ක්වැෂියකෝර් මරස්මුස් කියන ඔය ඉතියෝපියාවේ ඔය සාගතවල දකින අර ඇස් ලොකු බඩ පිම්බිලා ඉන්න ළමයි හිටියා ලංකාවේ. මේ බොරැල්ල හිටියා. ඒ 70 කාලේ මේ ආනයන සීමා දාගෙන මේ සලාක කරගෙන සමාජවාදය කරන්න හිටිය කාලේ. ජේ.ආර්. ජයවර්ධන මේක ලිහිල් කරනකොට ෆුඩ් ස්ටෑම්ප්ස් කියලා දෙයක් දුන්න මිනිස්සුන්ට. ඔය සමෘද්ධි අරමයාවේ ආරම්භයේ තියෙන්නේ 77. 77 දුප්පතුන් හඳුනාගත්ත අයට දුන්න ආහාර කූපනයක්. ඒ කූපනේ අරන් ගිහිල්ලා කඩේකට ගිහිල්ලා ඒකෙන් තමන්ට අවශ්‍ය ආහාර ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ කොයි වෙලාවකවත් වෙළඳපොළ විවෘත කරනකොට විශේෂයෙන් ලංකාව වගේ රටක ලංකාව ඉතාමත්ම අසමාන රටක්. අසමාන රටක් කියලා අපි අසමානතාවය මනින ක්‍රමයක් තියෙනවා ජිනී සංගුණකය කියලා. ඒක අපි ඉන්නේ චීනය සහ ඇමරිකාව අතරේ. අපේ අසමානතාවය ඒ තරම් ඉහළයි. ඒ කියන්නේ පොසත් මිනිස්සුක හුඟක් මුදල් තියෙනවා දුප්පත් මිනිස්සුකව හුඟක් අඩුයි. ඒ පහළ කොටසට දරුණු ලෙස වදිනවා. මේ වගේ අර්බුදයකදී. ඉතින් ඒ අයව බලා ගන්න ඕනේ අපි. මිනිස්සු හැටියට බලා ගන්න ඕනේ, වෙළඳපොළ හැටියට බලා ගන්න ඕනේ. මේ මිනිස්සු හාමතේ මැරෙනකොට මොන වෙළඳපොළද? අඩු වශයෙන් එහෙමවත් අපි ඒ බලා ගන්න ඕනේ. ඉතින් අවසාන වශයෙන් අපි ඔබතුමාට බෙහෙවෙන ස්තුතිවන්ත වෙනවා. මේ කරුණු කාරණා යනාදිය පැහැදිලි කරගන්න අපේ ආරාධනය පිළි අරගෙන මේ සංවාදයට අපත් සමග එකතු වුණාට. ඒත් එක්කම කියන්න කැමති ප්‍රොෆෙසර් රෝහන් සමරජීව සමග ඇඩ්වොකාටා කරපු සංවාදය විශේෂයෙන්ම බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් එහි ලින්ක් එක අපි අපේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා අවශ්‍ය අයට එය බලන්න පුළුවන්. ඉතින් නැවතත් ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. නැවතත් මෙවැනිම සංවාදයකින් හමු වීමේ බලාපොරොත්තුවත් සමග. හරි. 10 ශ්‍රේණියේ විෂය නිර්දේශය මේ වෙනකොට අවසන්. මේ පාඩම් මාලාවේ අන්තර්ගත ගැන කතා කරනකොට පාසල් විෂය නිර්දේශයම අපි ආවරණය කරලායි තියෙන්නේ. ඒ වගේම වාරෙන් වාරයට පාඩමෙන් පාඩමට අභ්‍යාසයෙන් අභ්‍යාසයට ඉතාමත්ම සරලව පැහැදිලි කිරීම කරලා තියෙනවා. ඒ වගේම මේ පාඩම් මාලාව ඔබ කැමති වෙලාවක නරඹන්නටත් ඔබට හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ පාඩම් මාලාව එක වතාවක් නෙමෙයි කිහිප වතාවක් නැරඹීමේ හැකියාවක් ඔබට තියෙනවා. ඒ වගේම ඔබ දන්න කෙනෙක් ඉන්නවා නම් මුදල් අපහසුතාවයක් තියෙන අපිට ලියන්න. ඒ වගේම ඔබ දන්න කෙනෙක් ඉන්නවා නම් ලැප්ටොප් එකක් වෙන්න පුළුවන්, ෆෝන් එකක් වෙන්න පුළුවන්, ගැනීමට අපහසුයි. අපේ පහළ තියෙන ඊමේල් ඇඩ්‍රස් එක හරහා අපිට ඊමේල් එකක් එවන්න. අපේ පාඩම් මාලාව ලබා ගැනීමට අවශ්‍ය නම් මෙතන ක්ලික් කරන්න.